ප්‍රථම වරට සබරග උපදේශයට ආවා. ගුරුවරයා විචාර කරන්නේ අපරාධي මම ගුරුවරයෙක් ඇතේ. ඊළඟ හොඳම නර්තන ශිල්පිනියත් එක්ක තමයි විවාහ වෙන්නේ. නටල මට ඇවිල්ලා පේසාරසර්කෝ වල දුන්න දූවිලි වීසි වෙන්න නැටුව කිව්වා. දුම් වීසි වෙන්න නැටුව කිව්වා. ඒම නටලත් දී බැච් ටොප් සෙකන්ඩ් එක. වෙනස් වෙලා විකරණය වීම තුල තමයි විෂය ගොඩක් විනාශ වෙන්නේ කියන තැන මම ඉන්නේ. දේශීය කලාවේ හදවත සොයා ආධාත්මික චන්ද්‍රාධිපති ආයුබෝවන් Art Hearts with චන්ද්‍රාධිපති ප්‍රථම වරට සබරග උපදේශයට ආවා. මෙතෙක් කල් අපි උඩරට පහතරට ආදී ප්‍රදේශවල විවිධ කලා මේ රත්නපුරේ කුරුවිට කෝරළේ බටු හේන කියන ගමේ තමයි මෙතුමා ජීවත් වෙන්නේ. අපි තුමාගේ නිවසට ඇවිල්ලා තමයි මේ සාකච්ඡාව කරන්නේ. ඉතින් ආයිබෝන් කවස ආයිබෝන්. ඉතින් කොහොමද වෙනස ජීවිතේ? බොහොම හොඳින් ගත කරනවා. මේ කොරෝනා ප්‍රශ්නේ තියෙන හින්දා යන්නේ මේකයි. ඔව්. ඒක ලයිව් එක. වෙනදා වගේ ඉතින් ඔය මාසාන්ත කර්ම පෙරහැරවල වගේ අඩුයි අඩේ ඒ නිසා ඉස්කෝලේ යනවා
තමයි ජීවිතේ තියෙන්නේ. බොහොම හැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඉතින් සර් මේ සර්ගේ සම්පූර්ණ නම කිව්වොත් කොහමද? වසන්ත රවීන්ද්‍රනාත් මුතුගල. එහෙම තමයි නම තියෙන්නේ. ලස්සන නමක් තියෙනවා. මගේ මාම තමයි නම දාලා තියෙන්නේ. ගුරුවරේ නැතුම් ගුරුවරේ. එයා බොහොම දක්ෂ කම්මැට්ටම් වගේ. තාම දක්ෂ වාදකේ. කම්මැට්ටම් හේතු වාදනේ තාම දක්ෂයි. ඔස්කොල වත්තේ පරම්පරාව. සර්ගේ තාත්තා අම්මා ගැන පොඩ්ඩක් මතක් කරමු. ඔව් මගේ තාත්තා පිටිපිට. තාත්තත් රජේ ගුරුවරයෙක්. ඒ කියන්නේ ගුරු කාලේ ඔය රජේ පත්තින් ඉස්සෙල්ලාම අපි අහලා තියෙනවානේ ඔය 50 ගණන් වල පත්තින් දුන්නු කණ්ඩායමක් කියලා තමයි තියෙනවා. යාපනයේ තමයි අවුරුදු 5ක් වැඩ කරන්නේ. යාපනයේ අවුරුදු 5ක් වැඩ කරලා ඊට පස්සේ රත්නපුරේට ඇවිල්ලා රත්නපුරේ ඔය වියලත්තේ බඹර බොටුව විද්‍යාලේ තමයි නර්තන ගුරුවරයා හැටියට කළා තියෙන්නේ. අපේ තාත්තා ඒ කාලේ හොඳ වාදකී. තාත්තා නැතුණානේ තාත්තා නැති වෙනකොට මට අවුරුදු 2කමාරයි. ඉතින් තාත්තා ගැන ඔය අනිත් අය කියන දේවල් අහලා තමයි හොඳයි. ඒකවල තාත්තා මගේ මාමා අපේ ගමේ ඉතිපු ඔක්කොම හොඳ වාදකී, හේවිසි වාදකී. අපේ ගමේ තිබුණ හේවිසි වාදනේ තමයි තාම ඉහළින් තිබුණ හේවිසි වාදනේ. සහ ඔය යක්තොයිල් තිබුණේ. මේ සංනියකුම හැන්ද සමයන් ඔය ඒ වගේ යක්තොයිල් තිබුණා. යක්තොයිල් වල මට මතකයි පුංචි කාලේ ඉඳලා අපේ ඔය අපේ සබරගම ඒ අපි සංඥාකුම සමහර මේ වීඩියෝ එක බලන කෙනෙක් හිතනවා සංඥාකුම වගේ දේවල් මේ පහතරට ඒවා නෑ සබරගම සංඥාකුම තාම දෙලින් තිබුණා. දැන් ඉතින් ඒ අය අපි නෑනේ. ඒ අය දැන් ඉතින් මේ පරම්පරාවේ ඊපස්සේ ඉතින් කවුරුත් ඉගෙන ගත්තේ නැහැ. දැන් ඉතින් ඒවා භාවයට ගිහින්. ඒ ගමේ හැම ගෙදර කෙනෙකුටම දවල් තම්මැට්ටම් ගහනවා. මොනවා හරි කලාවක් කරනවා. මුළු ගමේම හැවෝටම පිරිමි හිටියෙන්න පිරිමි ඔක්කොටම වගේ ওই වැඩේ කරන්න පුළුවන්. කලාගම. දැන් නම් ඉතින් ඒවා මොකවම්ම නැහැ. නර්තන ක්ෂේත්‍රයේ ඉන්නේ වායිකන්ද කවුද? ඔව්. අනිත් අය ඔක්කොම වෙස් බැඳලා නටලා තියෙනවා. නමුත් දැන් ඒගොල්ලෝ ඉතින් ඒව කරන්නේ නැහැ. නංගි තරුණසිය සභාවේ ඉගෙන ගත්තා රට රාජ්‍ය වල ගියා. නමුත් එයාට පත්වීමක් හම්බුනේ නැති නිසා එයාත් ඉතින් ඔය ඉතල කලාවේ ළමයිට උගන්වනවා ඇරින්න ලොකුවට ඒ වැඩේ කරන්නේ නැහැ. නැත්තම් නංගිත් හරි දක්ෂයි හොඳට ගයන්න පුළුවන්. මේ නමුත් ඒ නංගිත් ඒ වැඩේ කරන්නේ නැහැ. දැන් ඉතින් මගේ ඉතල කියලා කිව්වම බාප්පනේ මගේ ගුරුවරයා බාප්පතෙන් විශ්‍රාම අරගෙන නන්ද සෝමුත් කියලා. නන්ද සෝමුත්. ඔව්. එයාටත් එක දරුවෙක්. ස්පෙෂල් වෙන්න මොනවද? ඉස්සෙල්ලා එයා මේ උඩරට නැතුම් කළා සබරගම නැතුම්ත් කරනවා. දෙකම කරනවා. හේවිසි වාදනයක් දක්වනවා. මේ එයාගේ එක දරුවා ඉන්නේ. ඒ දරුවා බැංකුව වැඩ කරන්නේ. එයාත් ඒ කලාව කරන්නේ. ඊට පස්සේ දැන් දැනට මම විතරයි ඒ මුතුගල පරම්පරාවෙන් කියලා කරන්නේ මේ කලාව පවත්වාගෙන යන්නේ මම විතරයි. පාසල් අධ්‍යාපනය කොහොමද? ඔව් දැන් මම මුලින්ම ගියේ පරකඩුවේ තියෙනවා ඔය එක වසරේ සිට 5 වසර දක්වා ඉස්කෝලේ කනිස්සුව. ඒ ඉස්කෝලේ ඉගෙන ගත්තා. ඊට පස්සේ කෙනින් ගමේම තව තියෙනවා මහාවිද්‍යාලේ නාරද මහාවිද්‍යාලය. දැන් නම් ඒක සෙන්ට්‍රල් එක. ඒක ඉගෙන ගත්තා සාමාන්‍ය පෙළ උසස් පෙළට කොමර්ස් විෂය තෝරගන්න කිව්වා. ටික දවසක් කොමර්ස් කරගෙන යනකොට මේ කියන වාණිජ්‍ය විෂය තෝරගෙන යනකොට ඔය අවුරුද්දේ 84 වගේ කාලේ එහෙම තෝරගෙන එහෙම කරගෙන යනකොට මේ මට ආර්ථික විද්‍යාව උගන්වපු සර් මම වාණිජ්‍ය විෂය ඉගෙන ගන්න ගමන් මම ඒකල කම්මැට්ටම් වාදනයේ ඉදිරිපත් වුණා සමස්ත ලංකාවේ. මම එකකින් කලාපෙන් දිනලා පලාතෙන් දිනලා බණ්ඩාරවල තුන සමස්ත ලංකා තරගයේ ඒකිනුත් පළවෙනි. සර් ඉස්කෝලේ කොමර්ස් කරද්දි තමයි මේ කම්මැට්ටම් ගහන්නේ ගියේ. දැන් අද නම් එහෙම දෙන්නේ නැහැ නේ කොමර්ස් කරන කට්ටියට. නෑ ඉතින් ඉන්නේ නැහැ. ඉතින් මම කොමර්ස් තෝරගත්තේ මේ ඒ කාලේ ඉඳලම මට ඉදිරි පොඩි මම වෙනස් විදිහට මේවා ගැන හිතරින්ද මම විෂය මාරු කළේ. මම ඒක පස්සේ කතා කරමු අපි මේක එතකොට මේ ඒ වුණත් වෙන දාන්න කෙනෙක් නැතිද දන්නේ මාව තමයි තරගෙට දැම්මේ. ඉතින් හැබැයි පාසලේ උගන්වන්නේ මගේ මාමා. දැස්තින් මහත්තයා. එයා ඉතින් කම්මැට්ටම් වාදනයේ පිළිබඳ තාම ප්‍රවීණයි. මෙතුමා මාව ඒකල වාදනයට දානවා. දාලා මම ඉතින් සමස්ත ලංකා පළවෙනි තැන දිනනවා. මාව දානවා හැලියගොඩ මධ්‍ය විද්‍යාලයට. ඒ ඉස්කෝලේ තමයි මගේ හැරවුම් ලක්ෂේ. ආරියරත්න සර් තමයි මගේ මං හිතන්නේ මගේ ජීවිතේ
වෙනස් කළේ. ඉඳපු හොඳම නර්තන ශිල්පිනියත් එක්ක ඔව්. තමයි වා විවාහය. ඔව් ඒක උනේ දයෝපගත සිද්ධියක් නේද? දැන් මම නාරද විද්‍යාලයේ යනවා හැලිවලට. ඒ යනකොට ඒක මේ කලින් ප්ලෑන් කරලා කිච්ච වැඩක් මේ ගුරුවරු මාව ගෙන්නගෙන මාව දාලා මේ අපේ දැන් අපේ නෝනා මේ ඉතින් ඒකල නැතුම ඉදිරිපත් කරන මම තමයි බෙර ගහන්නේ. අස්නෙට බෙර ගහන්නේ. කුවීනි අස්න ගැව්වේ තිබුණේ මම ඒ අස්නෙට බෙර ගහනවා. බෙර ගහලා අපි සමස්ත ලංකාව පළවෙනි තැන දිනනවා. දිනලා දිනුවාම සබරගමෙන් දිනන ළමයයි පහත රටින් දිනන ළමයයි උඩ රටින් දිනන ළමයයි තියලා ඔය රාජකීය විද්‍යාලයේ නවරංගහල ශාලාවේ වෙනම තරගයක් තිබ්බා. ඒ තුන් දෙනා දාලා. එතනිනුත් වඩා හොඳම කෙනා තෝරනවා. හොඳම කෙනා තෝරනකොට තේරෙන්නේ අපේ නෝනා තමයි තේරෙන්නේ සමස්ත ලංකා හොඳම ශිල්පිනියට. ඒ අවුරුද්දේම අපේ ගුරුතුමා ආර්යරත්න සර් හොඳම ගුරුවරයාට තේරෙන්නේ. ඉතින් මං තමයි බෙර ගැහුවේ. ඒක තමයි දිගටම මෙහෙම යන්නේ දැන්. ඒ බැඳීම තමයි. ඔව් ඒ බැඳීම තමයි දිගටම මේ තියෙන්නේ. විවාහනේ කොහොමද? 95. අපි දැන් කතා කරන්න යන්නේ මිතුකල සර්ගේ ආදරණීය බිරිඳ සමගයි ඔබතුමගේ සම්පූර්ණ නම මොකද? මට සම්පූර්ණ වෙන්නේ සුලේඛා දමයන්ති වේනාරයි. මම පියා ගම යන සඳහන් මම හැලියේ. මට අක්කා සහ පවුලේ 4 දෙනෙක්. වැඩිමල් වැඩිමල් හැමදෙරේ දෙන්නේ මම තුන්වෙනි පවුලේ. පාරම්පරිකව නර්තනය කරනවද නැත්නම්? ඒතකොට විශ්වවිද්‍යාලයට යන්නේ කොහොමද මොනවද? මම යන්නේ 1990 වශයෙන්. මූලික අධ්‍යාපනය කොහෙන්ද හදන්නේ? මූලික අධ්‍යාපනය හැදියුගත ප්‍රාථමික විද්‍යාලය. ඊට පස්සේ ද්විතීයි අධ්‍යාපනය සහ උසස් පෙළ සඳහා හැදියුගත මධ්‍ය විද්‍යාලය. ඒ තමයි මගේ නර්තන කලාව හා සම්බන්ධව තෝරන්නේ හැදියුගත මධ්‍ය විද්‍යාලය. විශ්වවිද්‍යාලයෙන් 95 වගේ අවුට් වෙනවා. 94 වර්ෂ. 94 වෙනි. දැන් මම අහපු පළවෙනි කෙනා තමයි සෙකන්ඩ් අපර් එකක් තිබිලා බැක් ස්ටොප් හම්බෙන්නේ. ඒක ගැන විස්තර කරන්න. එහෙමයි. 1990 වර්ෂයේ මම විශ්වවිද්‍යාලයට යනකොට මගේ ආදරණීය ගුරුතුමා ඒ මාර්ගරත්න ගුරුතුමා. දැන් නම් ගාක අඳුරන්නේ නැහැ. ඒ වකවානේ ලංකාවේ විදිහට අපි දක්ෂ ගුරුවරයෙක් නර්තන ගුරු බවට අවස්ථාවක් ඇතිම ආරම්භ දුන්නා මේ සමස්ත ලංකා නර්තන තරගය. ඒකට ඇත්තටම අද දකින්න තරගාවලිත් එක ගද අපි අද ළමයි යොමු කරනවානේ. ඒ කාලේ මම 7 වසරෙන් තමයි තරගාවලියට සම්බන්ධ වෙන්නේ. ඒ වෙලාවේ මට මතක් කරන්න ඕනේ මේ ගොඩක් අයට අමතක වෙලා ගිය චරිතයක් මිරෙන්ඩා හැමලතා කියන අධ්‍යක්ෂකවරයෙක්. මේ එතුමිය 1986 ප්‍රථම සෞන්දර්ය අධ්‍යාපන අධ්‍යක්ෂකතුමිය වෙනවානේ. එතුමිය රාජකීය නවරංගහලේ තමයි මේ සමස්ත ලංකා තරග පවත්වන්නේ. මම දැකපු ඉතාමත් සංවිධානාත්මකම ඉතාම උත්කර්ෂවත්වම සහ ඉතාමත්ම කළමනාකාරීත්වයේ ඉතාම විශිෂ්ටව පවත්වපු තරගාවලිය එතුමියට පැවැත්වුවා සමස්ත ලංකා තරග. ඒ තරගාවලියකට මට ඒකල උඩරට නර්තන අංශේ සහභාගී වෙන්නට අපේ ගුරුතුමා පාසල් මට්ටමේ ඉඳ අසල හරි ගස්සනවා. දැනට තමයි සංවිධානාත්මකව වැළැත්වෙනවා සමස්ත ලංකා තරගනේ. මම කියන්නේ ඉතරක් ප්‍රශංසාවක් ඇත්තටම මම යොමු කරන්නේ නැහැ. ඒ ගැන පොඩි හැවටීමක් තියෙනවා. මොකද අර තත්ත්වය මම අත්දැකලා තියෙනවානේ පාසල් ශිෂ්‍යාවක් විදිහට. ඒක තරගාවලියක මට ප්‍රථම ස්ථානය හම්බ වුණා. එතුමිය තව සුවිශේෂී කටයුත්තක් කළා. මම හිතන්නේ අදායට නම් එහෙම හිතන්නවත් බෑ. අපි යෝජනා කරනවා ඒවට හිතන්නවත් බෑ. එතුමිය මේ ප්‍රථම ස්ථාන ගත්ත සියලුම දරුවන් එක වේදිකාවකට දාලා ඒ අතරිනු සුවිශේෂී කියාව ඇති කෙනාම තෝරනවා. අවුරුදු 3ක් ප්‍රතිවිරුවා ඒක. ඒ අවුරුදු 3ේදීම ඒ අවස්ථාව මට හම්බුණා. උඩරට පහතරට සබලවුණු වාදන ඔක්කොම එකට දාලා එතකොට දැන් මම උඩරට රටනත් ඕනේ. මම උඩරට ප්‍රථම ස්ථානයේ දිනගත්ත කෙනා හැටියට මම පහතරට පොඩ්ඩක් කරලා පෙන්නනවා. සබරගමුණටම කරලා පෙන්නනවා. වාදන අයත් ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම කරාම මේ ලංකාව පාසල් පද්ධතියේ දක්ෂතම ශිල්පිනිය හැටියට
1986 සම්මාන ප්‍රදානය ඉස්සරදී මේ මට සම්මානය හම්බුණා. පුතුගල මහත්තයා ඒක විතරයි කැමති වෙන්නත් ඇත්තේ. ඒකට විශේෂයි. එතුමා තමයි එතකොට ලොකුවට දැනගන්න දුන්නේ නැහැ. එතුමා තමයි තරගාවලියේ මේ වාදනය සහාය දුන්නේ. ඔබතුමියගේ දැන් වෘත්තීය ජීවිතය කොහොමද කරගෙන මුලද? මට මෙහෙම ඒක කිව්වට කමක් නැහැ නේ. මම ගොඩක් හිතුවේ මම ගොඩක් සිංහල විෂයට තමයි ගොඩක් කැමති. ඔව්. අදටත් ගොඩක් කැමතියි මම. සහ සංනිවේදන විෂයට. ගොඩක් කැමැත්තෙන් හිටියා. මට අවශ්‍ය වුණේ සෞන්දර්ය විශ්වවිද්‍යාලය යන්න නෙවෙයි අත්‍තරම. මම විශ්වවිද්‍යාලයට සමත් වුණේ දැන් විශ්වවිද්‍යාලයට. ඊට පස්සේ කොහොම හරි සර් ඒකට සෞන්දර්ය විශ්වවිද්‍යාලය නිසා මේ ගොඩක් අය මාව දැන් මගේ විද්‍යාත්මක සහ මගේ උසස් පෙළ ගුරුවරු ගොඩක් අය කිව්වා අපරාධ වගේ විශ්වවිද්‍යාලයක මේ විෂයට වා කරන අපරාධයක් ඒක සෞන්දර්ය විශ්වවිද්‍යාලය තමයි ඔබට හොඳ කියලා. අර විශ්වවිද්‍යාලයේ ඇතුළත් වෙලා මම ඒක ඉල්ලාස් කරගෙන තව සෞන්දර්ය විශ්වවිද්‍යාලයට ඇතුළත් වුණා. හතරවෙනි වරුද්දේ හොඳින් ප්‍රතිඵලත් එක්ක බැච් ඔප් වුණා. නමුත් මේ විශේෂයක් තියෙනවා මේ මම මේ පාස් ප්‍රදානෝත්සවයට ගියේ. ඒ වගේ කතාල කරන්නේ. බැච් ඔප් එක මගේ නම දෙසරක් කියුණා කියලා මට පස්සේ කතා කළා ඒ ඔබ ආන්නේ කියලා. මට පොඩි කලකිරීමක් තිබුණා. යම් හේතු නිසා මම ගියේ. නම් කිසිම උපාධිය අපේ එතනින් එහාට මට නැවත අවස්ථාවක් හම්බුණා මේ මම සාර්ථක උපාධිය කළා. සංනිවේදන ගැන තිබිච්ච ආසාව නිසා ඉස්ස කරගත්තා. ඩිප්ලෝමා කීපයක් කළා. ඒ පැත්තේ මම එතනින් බලාපොරොත්තු වෙන්නේ තව ඉහළ තනතුරු සඳහා නෙවෙයි අර මගේ අධ්‍යාපන දැනුම වැඩි කරගන්න, දැනුම එක්ව කරගන්න සහ ඒ විෂය ගැන එක විෂය ගැන තොරතුරු හදාලා ගන්න ඕන නිසා ඒ දේවල් කරා. එතනින් අර මම තනතුරු ගැන හිතුවේ මට හිතුණා පාසල් අධ්‍යාපනය හොඳයි කියලා. දරුවොත් එක්ක ඉන්න එක හොඳයි කියලා තමයි. තමන් තනතුරු පස්සේ හඹා නොගිහින් තමන්ගේ රටට වෙන්න ඕනේ කාර්ය ගැන ඉතින් සම්බන්ධව උතුමේ ගොඩක් ස්තුතිවන්ත වෙනවා. අද ගොඩක් කට්ටිය යන්නේ තනතුරු පස්සේනේ. තමන්ගේ වෙන්න ඕනේ මොකද්ද කියනවට වැඩිය තමන්ට ලැබෙන්න ඕනේ දේ ගැන තමයි. තුන් දින මම සේනන් යම් පාරම්පරික ඥානයකුත් තියෙනවා ශිල්පී හැකියාවකුත් සහිතව අපි දෙන්නම කතා බහ කරලා මේ දරුවෝ මේ පැත්තට යොමු නොකර හිටියේ. යොමු නොකර හිටිය කියලා කියන්නේ මේක මූර්තියක් හැටියට කරන අපි යම් තවරකින් වැළැක්වුවා. වළක්වලා උන්ට ගොඩක් දක්ෂයි. තුන්දෙනාම සාමාන්‍ය විභාග හරි හොඳින් සමත් වෙලා දිස්ත්‍රික් මට්ටමින් කුසලතා පෙන්නලා විශ්වවිද්‍යාලවලට ගිහින් මම හිතලා ඒ අය දැන් කතා කරන දේවලුත් එක්ක ඇත්තටම අපි ගත්ත තීන්දුව හොඳයි කියලා. සෞන්දර්ය විශ්ය කියන එක ඉතින් කොහොමද කරන්නේ ඇතුලේ ලැබෙන දේ තියෙනවා. ඔව් මම ගොඩක් දක්ෂ දරුවෝ ඒක විනෝදාස්වාදය පිළිසු පවත්වාගෙන යමින් වෙනත් විෂය ධාරාවකට යනවා නම් හොඳයි කියන තැන පෞද්ගලික මතයක ඉන්නවා අදට. ඒක එතනින් කියන්නේ මේ විෂය පහලට රැටීමක් නෙවෙයි. ඒ තැනක ඉඳගෙන මම හිතනවා ළමයින්ට ගොඩක් මේ විෂය දියුණු කරන්න පුළුවන්. ඔව් ඒ කියන්නේ ක්ෂේත්‍රේ නැතුව වෙනත් තරගෙන යන මේ ක්ෂේත්‍රය දියුණු කරන්න පුළුවන්. පැහැදිලිව. ඒ කියන්නේ මේ වෙනත් අධ්‍යාපන මට්ටමක් තුළින් තමයි මේක ඩෙවලොප් කරන්න පුළුවන් හැකියාව ලැබෙන්නේ. ඔව් මේකෙම ඉඳගෙන බොහෝ වෙලාවට දියුණු කරන්න අමාරුයි. අපි හිතනවා නම් දියුණු වෙනවා කියලා අපි පොත්පත් ලියලා හරි විදේශ මොනවා හරි තියලා එහෙම ලියනවා කියන්නේ බොහෝ අය මම හැමෝටම නෙවෙයි කියන්නේ බොහෝ අය එතනින් බලාපොරොත්තු වෙන්නේ පෞද්ගලිකව තමන් ලබන දෙයක් මිස විශේෂ දියුණුවක් නෙවෙයි වෙන්නේ. මට යම් අත්දැකීමක් තියෙනවනේ. ඔව්. ඒකෝට ඒ අත්දැකීමත් එක්ක මම හිතන්නේ මේ අර සාම්ප්‍රදායික ස්වරූපයෙන් වෙනස් වෙලා අපි නවීකරණය වීම තුළ තමයි විෂය ගොඩක් විනාශ වුනේ කියන තැන මම ඉන්නේ. යම් යම් පදාශවල විෂය විනාශ වීමට ගොඩක් බලපෑමේ නවීකරණය වීම තුළ. ඒකට මම උදාහරණයක් දැක්කොත් දැන් භරතනාට්‍යම් කියන්නේ ඉන්දියාවේ භරතනාට්‍යම් අනුපිළිවෙලක් තියෙනවා. ඒකට මේ අනුපිළිවෙල එදා තාංජාවුරු සහෝදරවරු මුල්වරට හැදුවට පස්සේ අද වෙනකම් වෙනස් වෙලා නැහැ. ඒගොල්ලෝ කොයි තරම් නිර්මාණකරණයට නවීකරණයට ලක් වුණොත් ඒව ඒ
පරිදිම ආරක්ෂා වෙනවා. ලංකාවේ ඒක දැන් ගොඩක් වෙනස් වෙලා තියෙනවා. සමහර ලාට අපි ඔය ශාන්ති කර්ම භූමියේ ජීවිතයට දැකලා නැතිපු හැඩතල අපි දකිනවා මේ වේදිකාවේ. උඩරට ශිල්පියෙක් ජීවිතයට අපි අත්දකින්න නැති එහෙම එකක් වෙන්න බෑ මම හිතන්නේ. නවීකරණය කියන්නේ ඒක නෙවෙයි කියලා මම හිතන්නේ. හරි. එතකොට දැන් නවීකරණයේ තව අංගයක් තමයි අද වෙන රියැලිටි කියන්නේ. ඒ සම්බන්ධයෙන් මොනවද කියන්නේ? ඔව් ඇත්තටම මම ඒකෙන් අපේ දරුවෝ මම කවදාවත් දැන් ගොඩක් අය යෝජනා කරනවා. අපේ දරුවන්ට සහ මගේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙකුට මම ඒකට අවස්ථාවකට මම ඉඩකඩ දෙන්නේ නැහැ. ඇයි? ඒකට ගොඩක් හේතුව තමයි මේ පළාතෙත් එහෙම දරුවෙක් ඉන්නවා මාසිරොත් ඉන්නවා. ඒ දරුවා ගොඩක් දක්ෂයි. යම් නායිකාවක අවසාන 3 දින 4ට ආවා. එතකොට ඉඩකඩම් පවා දෙසට තියෙනවා ඒ කටයුත්ත කරේ. අපි යම් ආශිර්වාද කළා ඒ වස්වානුවේ. මොකද යන කතාවට ළමයට දක්ෂයි. නමුත් අවසන් තරගයේදී වෙනත් කෙනෙක් ප්‍රථම ස්ථානයට ආවා. පැහැදිලිවම නැත්නම් නර්තන ගුරුවරයෙක් හැටියට සාම්ප්‍රදායික ඒ භූමිය ස්පර්ශ කෙනෙක් හැටියට මම දකිනවා මේ ඒ අදාළ තාක්ෂේ තරම් හොඳ සුදුසු නර්තනයේ ප්‍රගමනයක් බලාපොරොත්තු වෙන උලන් නෙමෙයි. කවම දාවත් ඒ තුලින් දක්ෂ නර්තන ශිල්පියෙක් හෝ මේ සම්ප්‍රදායික නර්තන ශාස්ත්‍රයට ලොකු ශක්තියක් වෙන එකක් නෑ. අලුතෙන් මේ ක්ෂේත්‍රයට වෙන ළමයිට මොනවද කියන්නේ? ඔව් අලුතෙන් එන අයට කියලා කියන්නේ මේ විෂය ආරක්ෂා කිරීම කියන එක අපි විතරම කියනවා. අපි දැන් ඇත්තටම බලා ඉන්න සාමාන්‍ය පෙළ දරුවන් උසස් පෙළට එක්කව කරගන්න අපි ගොඩක් සතුටින් ඉන්නවා. ගොඩක් අය දැනුවත් කරනවා අපි. උසස් පෙළ කරන්න විෂය. එතකොට මේ විෂයෙන් ඉහළට ගිහිල්ලා දැන් ඇත්තටම ගැටලුවක් කියනවා මේ වෙනකොට සමරගොන් කලා ස්වභාවද මේ වෙනකොට 400ක් විතර නර්තන උපාධිධාරීන් ඉන්නවා. ඒකෙන් දෙතුන් දෙනෙක් තමයි දැන් ඉන්ටර්විව් එකක් කියලා ගන්න හදන්නේ. එතකොට දරුවන්ට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. උපාධි හදාරපු අනික් අය කොහෙටද යන්නේ කියලා. පෞද්ගලික දවසට දකින්නේ මාධ්‍යයේ වනජීවී අමාත්‍යාංශ තමයි සෞන්දර්ය උපාධිධාරී නේද? පස්සාවදී. අයින් ගැටලුවක් තියෙනවා. ඒක ඇත්තටම මේක ගැටලුවක් නිසා. මම කියන්නේ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මේ උපාධිය රැගෙන එන්න අවශ්‍ය නැහැ. ඔබට සුදුසු ඕනම සුසුකමක් හදාරගෙන මේ විෂය කරන්න. මේ විෂය හරි සුන්දර විෂයක්. මේක හරි හිතට සහායයක් මානසික නිදහසක් ලැබෙන විෂයක් නේ. නේද? බොහෝ දරුවන්ට දැන් ඊයේත් මට ඒ වගේ දරුවෙක් කිව්වා මේ වෙස්මංගල්යකට සහභාගී වෙච්ච දුවේ ඊයේ තමයි අවුරුදු 4ක් වෙන්නේ. ඒ දරුවා දැන් එන අවුරුදු විශ්වවිද්‍යාලයෙන් අවුත් වෙනවා. එතකොට මේ වෙස්මංගල්යකට සහභාගී වෙච්ච ළමයි 20 ගානකින් 18 දෙනෙක් විශ්වවිද්‍යාලය. ඒක හොඳ රිසර්ච් එකක් ඇත්තටම ඔබටත් මේ නාලිකාවෙන් කරන්න මේ විෂයන් විශේෂයෙන් නර්තනය සහ බෙරවාදනය හදාරන දරුවන් හරි ඉහළ අධ්‍යාපනික වටපිටාවක් හදාගන්න අය. ඒකට මානසික මට්ටමක් හදාගන්න අය. ඒක නිසා මේ දැනුවත් කිරීම කරන එක හොඳයි. එතකොට අනික් සියලු හැම දරුවෙකුටම මේ විෂය හොඳ විෂයක්. සුන්දර විෂයක්. ගුරුවරයෙක් හැටියට ඔබ දුන්නු ආදර්ශයේ ගොඩාක් කතාව ළමයිට කියලා දුන්නේ. ගොඩාක් ස්තුතියි අන්තරා. ඇත්තම මේ මම අහලා තියෙනවා ඔබතුමිය වචනයෙන් විතර නෙවෙයි ක්‍රියාවෙන් පවා මේ සමාජයට යම් දේවල් පාඩම් උගන්වපු කාන්තාවක් හැටියට. මේ විශ්වවිද්‍යාලයේ සමූහ පරීක්ෂණයකට සහභාගී වෙන්න ගිහිල්ලා ආපහු හැරිලා ආපු කතාව මෙහෙමයි. මම අර ඉහළින් උපාධිය සමත් වෙච්ච නිසා සහ ඒ වෙනකොට ශාස්ත්‍රපති උපාධිය හිමි කරන නිසා මට සුසුකමක් තිබුණා විශ්වවිද්‍යාලය ආචාර්යවරයෙක් හැටියට සහභාගී වෙන්න පුළුවන් ඒ සමුක පරීක්ෂණයට කියලා හිතුව නිසා මම සමුක පරීක්ෂණයට සහභාගී වෙන්න ගිහින් ඉන්නකොට ඒ වෙලාවේ මගේ ගුරුතුමෙක් අතරම අවුරුදු 4ක් මට ඉගෙනුවා සහ මේ 4 වෙනි අවුරුද්දේදී හරි සුවිශේෂීව මට ගොඩක් උදව් කළා. ඒ විභාගෙට මුණ දෙන වෙලාවේ එතුමා ළඟට ඇවිල්ලා කිව්වා මෙන්න මේ විදිහට මේකට මුණ දෙන්න.
එහෙම කියලා මාව බොහොම ධෛර්යවන්ත කරපු කෙනෙක් තමයි. ඒකට මම බැච් ස්ටොප් කරන්න යම් දායකත්වයක් දුන්න ගුරුවරයෙක් මේ සුමද පාලසිල්පාදිතස. ඉතින් එතුමත් මේ සම්මුඛ පරීක්ෂණයේ ඒ වෙනකොට ඉන්නවා. ඒක අවුරුදු ගාණක් උගන්වපු ගුරුවරයා මේ සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්නේ ඉන්නවා. මට ඒක ලොකු වේදනාවක් වුණා. සහේක හරි කනස්සල්ලක් වුණා. මම කනගාටු වුණා ඒ වෙලාවේ මම එතෙන්ට සහභාගී වීම ගැන. ඒ සැනින් මම ආපස්සට හැරිලා එක ගෙදර ආවා. ඇත්තටම මේ අපිට ඉගෙන ගන්න බොහෝ පාඩම් තියෙනවා. අපි මේ ක්ෂේත්‍රයේ විතර නෙමෙයි. මේ අපේ ජීවිත වල තමන්ගේ ගුරුවරු දෙවිවරු වශයෙන් සලකලා කටයුතු කරන්නට පුළුවන්. වචනයක් හරි උගන්වන්න තමන්ගේ ගුරුවරයා ඉන්න පුළුවන් නම් තමයි තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට ඒ උදාහරණයක් තමයි දැන් සලකන්නේ. පැහැදිලිවම. දැන් මට යම් ගැටලුවක් වෙච්ච වෙලාවක විෂය පැත්තෙන් හරි අපි සංදර්ශනයක් හරි ශාස්ත්‍රීය යමක් කරන වෙලාවක මම විශ්වාස කරනවා ඒක අදෘශ්‍යමාන හස්තයක් ඇටියෙ ඒ අයගේ ආශිර්වාදය අපට ලැබෙනවා. මට උගන්වපු විෂය දැන් අපි යමක් කරන වෙලාවකදී යම් ගැටලුවක් අපි කියමුකෝ අපි යම් නර්තනාංගයක් නිර්මාණය කරන වෙලාවකදී යම් ගැටලු අවස්ථාවක් ආවොත් අද්දික එකතු කරගෙන අපි පොඩ්ඩක් සිහි කළොත් මේ අය අක්කල අපට උත්තරයක් ලැබෙනවා. මම විශ්වාස කරනවා ඒ ගැන. උතුකර මහත්තයා සඳහන් කරන හැටියට එයාට ජීවිතයේ තියෙන උතුම්ම සම්පත තමයි මේ දරුවෝ තුන්දෙනා. ක්ෂේත්‍රයට දායාද කිරීම සම්බන්ධව තමයි මම කතා කරන්නේ. එතුමාලා සඳහන් කරන විදිහට මේ ක්ෂේත්‍රයේ කෙසේ වෙතත් තමන්ගේ ජීවිතයේ තමන්ට ඉන්න උතුම්ම සම්පත් වෙන හැටියට තමයි මොවුන් සලකන්නේ. අතරම මේ ඉන්නේ වැඩි බලන චිත්‍රය දෙවෙනි මොකද? අයිවන් මුතිය. දෙවෙනි මුතුල. දෙවෙනි එක පසුබිම් මුතුල. තුන්වෙනි කවි මුතුල. දෙවෙනි කියන්නේ දැන් මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ උපාධිය හමාර කරලා මේ කොරෝනා කාලේ ඔන්ලයින් තමයි උපාධිය හමාර කරගෙන තමන්ගේ වැඩ කටයුතු කරගෙන ඔයාලා නිතරම දකින්නවත් ඇති මේ YouTube එකේ Facebook එකේ තමන්ගේ වාදනය සම්බන්ධයෙන් වීඩියෝස් එහෙම වාදන කලාවේ තාත්තා නොකරපු පැත්තක් වා ටච් කරගෙන යනවා අල්ලගෙන යනවා මේ සම්බන්ධයෙන් කතා නිර්මාණාත්මක තාත්තා ටච් නොකරපු පැත්තක් කියන්න බෑ දැන් ඒ කියන්නේ තාත්තා දැන් මේ දැන් වෙනකොට ඒ පැත්තට සම්බන්ධව ඒ අත්හදාගෙන කරන ඒවා මේ වෙනකොට දැන් මේ හොයාගන්න බැරි වුණාට හැබැයි පරණ අපි දැන් අපි අඳුන්න අයත් එක්ක කතා කරලා බලනකොට පොඩියට කතා කරනවා තාත්තා ඉතින් ඒක කරලා තියෙනවා අපි සම්ප්‍රදාය තුල. එතකොට මම දේශීය දේවල් කරන්නේ නැතුව නෙමෙයි. දැන් මගේ අයියාගේ YouTube channel එකේ මම දැන් තාත්තා දැන් සාමාන්‍ය වයසයි. එතකොට මම තාත්තා දන්න දේවල් සහ කීම්පාර ගුරුතුමා දැන් ඉවසුවතර නෑ කීම්පාර ගුරුතුමා නිසා තාත්තාගේ දවුල් වාදනය සම්බන්ධයෙන් මට එතකොට මගෙන් එන්න ඕනේ යුතුයකමක් වගේ මට ඒක තේරෙන්නේ. කියන්නේ මේ දවුල් වාදනය සම්බන්ධයෙන් YouTube එකකට හරි ඉන්ටර්නෙට් එකේ අපිට දවුල් වාදනය බැලුවොත් කොහොමද මොනවද දෙයක් තිබුණේ. ඒ පසුබිම ඉඳලා තමයි මම මේ දවුල් වාදනය සම්බන්ධව වීඩියෝස් මේ බලගුරුතුමාගේ සහ තාත්තගේ ඒ කියන්නේ දවුල් වාදනයේ මූලික දැනේ ඉඳන් යම් මට්ටමක ලෙසන්ස් විදියට මම මේ YouTube එකට අප්ලෝඩ් කරා. එතකොට ඕනම කෙනෙක් ලංකාවේ නෙමෙයි ලෝකෙ ඕන තැනක. දැන් ඉන්දියාවේ තබ්ලාගේ කොහෙද වුණත් ලෙසන්ස් වල ඕන තරම් තියෙනවා. හැබැයි දවුල් වාදනය සහ ගැටබෙර වාදනය පාතරද ඒක ඉතාල මෑත කාලෙක තමයි දැන් තමයි දැන් මේ ලෙසන්ස් වලට යන්නේ. එතකොට ඒ දේවල් එක පැත්තකින් කරන ගමන් අපි මලිරදිනත් එක්ක අපි කොහොමද ඒ කියන්නේ මේ වාද ලංකාවේ තියෙන මේ දේශීය අනන්‍යතාවය තියාගෙන ඒ කියන්නේ මම කියන්නේ අපි නව නිර්මාණ කරනවා කියන්නේ ගැටබෙරෙන් තබ්ලා පද වාදනය කිරීම නෙවෙයි මම දකින්නේ. එතකොට දේශීය අනන්‍යතාවය තියාගෙන ඒකත් එක්ක කොහොමද අපේ අනන්‍යතාවය තියාගෙන කියන්නේ අපේ අනන්‍යතාවය නැති කරොත් එතන ගැටලුවක් තියෙනවා. ඒ කියන්නේ ගැටබෙරෙන් තබ්ලා පද කියවොත් එතන ගැටබෙරේ නෙමෙයි. තබ්ලාවෙන් තබ්ලා පද යන්න ඕනේ ගැටබෙරෙන් ගැටබෙර. ඒතර ඒ ගැටබෙරේ අනන්‍යතාවයේ දවුලේ පහතර බෙරේ අනන්‍යතාවය තියාගෙන අපේ කොංගාස් ඒතර ගම් මල්ලි එයාද ඉගෙනීම කටයුතු කරනවා මේ ඒවත් එක කොහොමද මිශ්‍ර කරන්නේ? මේ මිශ්‍ර කළා කොහොමද ඒ කියන්නේ අපේ මේක ලෝකෙට ගෙනියන්න පුළුවන්. ලෝකෙට ගෙනියන්නේ කියන එක්ස්පෙරිමන්ට් කරනවා. පොඩක් ඉවසර දෙන්නේ? 7 වසර.
පොඩි දෙනවද? දැන් මම එනවා කළා. ඒක කරා. මොනවාද සබ්ජෙක්ට් ජෝග්‍රෆි ලොජික් මීඩියා. දෙවිනු මොනවාද මේ උපාධි හදාරන්නේ මොන විශ්වවිද්‍යාලයේ මම සමාජ විද්‍යාව දැන් උපාධිය ඉවර කරලා දැන් අවසානයේ උපාධි ප්‍රදාන උත්සවයේ විතරයි තියෙනවා. වෙන ගමනක් තියෙනවද ඒ පැත්තේ යන්න? ඔව් නෑ මම සමාජ විද්‍යාව ඉගෙන ගන්න එකට දැන් අපේ නැටුම් කලාව පිළිබඳව කිසිම තැනක සමාජ කියන්නේ විද්‍යාත්මක අධ්‍යයනයක් කිසිම තැනක නැහැ. අපි හැමෝම කියනවා මේවා දේවල් ගොඩනගින්න ඕන රාජ්‍ය අනුග්‍රහය ලැබෙන්න ඕන මේ හැමදේම කියනවා ඉස්සක්ක කියපු තැන හිටියොත් හැමදාම එතන. ඒකේ තියෙන ගැටලුව අපිට හොයන්න පුළුවන් මේ සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්. ඒ කියන්නේ ඒකේ තියෙන විවිධ පර්යාලෝක පර්ස්පෙක්ටිව් තියෙනවා. මේ දේවල් තුලින් අපිට පුළුවන් මේක විද්‍යාත්මක මේකේ තියෙන ගැටලුව අඳුරගෙන ඒ විද්‍යාත්මක ගැටලුව අඳුරගෙන අපිට පුළුවන් මේක ඉස්සරහට ගෙනියන්න. ඒ කියන්නේ අලුත් විදිහකට. දැන් මේ කියන්නේ ඔයා කියන්නේ මේකට සමාජ විද්‍යාත්මක පිළිතුරක් දෙන්න පුළුවන් රජයකටද නැත්නම් පෞද්ගලික වශයෙන් ඔබට එහෙම පුළුවන් වෙයිද ඒකට උත්තර දෙන්න? මේ නෑ එහෙම නෑ. ඒ කියන්නේ මම රජයටවත් එහෙම කාටවත් ඇඟිල්ල විතරම ඇඟිල්ල දික් කරම නෙවෙයි. ඒක තමන් තමට කියන. ඒ කියන්නේ හිතන විදිය. ඒ කියන්නේ දැන් අපි සමාජයේ යන විදිහක් තියෙනවා. ඒ සමාජයේ යන විදිහට අපිට මේ දේවල් යම් යම් විදිහට වෙනස් කරන්න වෙනවා. හැබැයි මේ වෙනස් කරන්න ඕනේ මේවේ අනන්‍යතාවය තියාගන්න. ඒ කියන්නේ නැටුමේ වුණත් නැටුමේ තියෙන අනන්‍යතාවය තියාගන්න. මේ අනන්‍යතාවය ගිලිහුණොත් එතන ඒ නැටුම නෙමෙයි. ඒ අනන්‍යතාවය තියාගෙන මේක ඔළුවට දාන්න පුළුවන්. දැන් අපි දැන් YouTube channel එක කියන්නේ YouTube channel එකකින් පුළුවන් අපිට දැන් මේ පොඩි අය ඕන තරම් මේ YouTube එක Facebook එක ඒක පාවිච්චි කරනවා. ඒක කිසි ප්‍රශ්නයක් නැද්ද ඉස්සර වගේ නෙමෙයි. එතකොට අපිට පුළුවන් ඒක හරහා මේක ගැටබෙරේ කියන එක දැන් කොංගා එක ගම් එක කියන එක මේ ලයිටින් වලින් සවුන්ඩ්ස් වලින් අපිට අමුතු විදියට දෙනවා ළමයි. එතකොට ඒ වගේ අය අපිට බැරි ගැටබෙරේ ඒ අනන්‍යතාවය තියාගෙන දෙන්නේ. එතකොට අපි නොදැනුවත් මේක ටිකක් ඉස්සරහට යනවා. අපි නොදැනුවත්. දැන් අර ඒ වගේ පොඩි වෙනස්කම් කරන්න ඕනේ. මේ වෙනස්කම් තුළින් මේක අපිට සමාජයට ගෙනියන්න පුළුවන් හරි වෙනස් විදියට, බුරුල් විදියට. එහෙනම් ඒ වැඩේ ඒ විදිහටම කරගෙන යන්නට වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි බලමු මේගොල්ලන්ගේ අංගයක් මේ තුන්දෙනා එකතු වෙලා මොකද්ද මේ කරන වැඩේ කියලා. අපි දැන් බලන්න යන්නේ මුතුගල පරපුරේ නවීනයන්ගේ නවීන වැඩක් පිළිබඳව. මේගොල්ලෝ මේ ඉන්ස්ට්‍රුමන්ට් පාවිච්චි කරාට සාම්ප්‍රදායික වාද්‍ය භාණ්ඩ හොඳටම වාදනය කරන්න පුළුවන් හැකියාවක් තියෙන කට්ටිය තමයි මේ තුන්දෙනාම. හැබැයි මේ තුන්දෙනා කරන අලුත් අත්හදා බැලීම ගැන තමයි අපි කතා කරේ කලින්. බලමු මේ වැඩේ මොකක්ද අලුත් වැඩක් වෙන්නේ.
හදවත සොයා ආධාත්මික චන්ද්‍රාධිපති